ලියන්න මාතෘකාව 9 වෙනි පාඩම ස්කන්ධය. 9 වෙනි පාඩම ස්කන්ධය. 9 වෙනි පාඩම ස්කන්ධය. එතකොට මම පුතාලා මේ ස්කන්ධය කියන පාඩම ඔයාලා ඉගෙන ගත්තා 6 ශ්‍රේණියේදී සහ 7 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. නේද? එතකොට ස්කන්ධය ගැන දන්න විද්‍යාවේදී ඒව ගැන කතා කරලා තියෙනවා. එතකොට ස්කන්ධය කියන්නේ මොකක්ද? යම් වස්තුවක ස්කන්ධය කියන්නේ එම වස්තුවේ අඩංගු වන පදාර්ථ ප්‍රමාණය තමයි අපි කියන්නේ එම වස්තුවේ ස්කන්ධය නේ. හරි. එතකොට ස්කන්ධය නම් ස්කන්ධයමයි ඒකක තියෙනවා නේ. ස්කන්ධය මනින මොනවාද තියෙන්නේ? ඒකක. මොනවාද ස්කන්ධය මනින ඒකක? මිලිග්‍රෑම් නේ. සංකේතය මොකක්ද? mg නේ. කුඩාම ස්කන්ධයන් මැනගන්න අපි භාවිතා කරන මොනවාද? මිලිග්‍රෑම්. එතකොට අපිට V ඇටයක, පරිප්පු ඇටයක, ඊට පස්සේ බෙහෙත් පොඩි බෙහෙත් පෙත්තක නේ. ඒ වගේ ස්කන්ධයන් මැනගන්න අපිට භාවිතා කරන්න පුළුවන් මිලිග්‍රෑම්. ඊළඟට ග්‍රෑම්. සංකේතය G නේ. එතකොට ග්‍රෑම් වලින්ම ඉන්නේ මොනවද? ග්‍රෑම් වලින්ම ඉන්නේ මොනවද? ග්‍රෑම් වලින්ම ඉන්නේ කොමඩ ඇනු කියනවා මොනවාද? දැන් මිරිස් කුඩු ගෙනාවොත් අපි නේ කෑලි මිරිස් ගෙනාවොත් ඊපස් 3-5 කුඩු ගම්මිරිස් කුඩු නේ තේ කොළ ඊට පස්සේ කෝපි නේ අපි ඒවා වගේ ඒවා ගෙන්නේ මොනවෙන්ද? ග්‍රෑම් වලින් නේ ග්‍රෑම්. හරි. ඊළඟට කිලෝග්‍රෑම්. සංකේතය kg. මොකද කිලෝග්‍රෑම් වල සංකේතය kg. එතකොට කිලෝග්‍රෑම් වලින් මොනවද මනින්නේ? දැන් අපි ගත්තොත් හාල් නේ. හාල් ගත්තොත් අපි ගෙදරට ගේන්නේ කිලෝ වලින් නේ. ඊට පස්සේ සිමෙන්ති වගේ දෙයක් ගත්තොත් කිලෝ වලින් තමයි ගේන්නේ නේ. ඊට අමතරව ලූණු නේ, බීලූණු, අල, පරිප්පු, පාන් පිටි අන්න ඒ වගේ ඒවත් අපි මොනවෙන්ද ගේන්නේ? කිලෝ වලින් තමයි ගේන්නේ නේද? ඊළඟට මෙට්‍රික් ටොන්. සංකේතය T. ඒක මෙට්‍රික් ටොන් මාන්නේ විශාල ස්කන්ධය. දැන් අලියෙක්ගේ ස්කන්ධය, බස් එකක ස්කන්ධය, ඊට පස්සේ කෝච්චියක ස්කන්ධය, ඊට පස්සේ ප්ලේන් එකක ස්කන්ධය, නැවක ස්කන්ධය. ඒ වගේ ඒවා ලොකු ඒවාම ඉන්න තමයි අපි මෙට්‍රික් ටොන් යොදා ගන්න. හරි. ලියමු තර ලකුණක් දාලා මෙහෙම. තර ලකුණක් දාලා මෙහෙම ලියන්න. යම් වස්තුවක අඩංගු වන පදාර්ථ ප්‍රමාණය. යම් වස්තුවක අඩංගු වන පදාර්ථ ප්‍රමාණය. යම් වස්තුවක අඩංගු වන පදාර්ථ ප්‍රමාණය එම වස්තුවේ ස්කන්ධය ලෙස හඳුන්වයි. එම වස්තුවේ ස්කන්ධය ලෙස හඳුන්වයි. එම වස්තුවේ ස්කන්ධය ලෙස හඳුන්වයි. right, okay. ලියන්න මාතෘකාව ලියන්න. ස්කන්ධය මනින ඒකක කියලා ඒකක ටික සහ සංකේත ටික ලියාගමු.
හරිද? හරිද? ලියන්න ඊළඟට මාතෘකාව ස්කන්ධය මනින ඒකක අතර සම්බන්ධතාවය. ස්කන්ධය මනින ඒකක අතර සම්බන්ධතාවය. ස්කන්ධය මනින ඒකක අතර සම්බන්ධතාවය. එතකොට ඔයාලා දන්නවා දැන් ඒකක දන්නවනේ ඒකක අතර සම්බන්ධතාවයක් තියෙනවා. මිලිග්‍රෑම් 1000ක් තමයි මයි පුතේ ග්‍රෑම් එකක් වෙන්නේ. මිලිග්‍රෑම් 1000ක් තමයි ග්‍රෑම් එකක් වෙන්නේ. එතකොට සංකේතයෙන් ලිව්වොත් අපි 1000යි mg සමානයි 1යි g. ඊළඟට ග්‍රෑම් 1000ක් තමයි මයි පුතේ මොකක් වෙන්නේද? කිලෝග්‍රෑම් එකක් වෙන්නේ. එහෙනම් 1000යි g සමානයි 1යි kg. ඊළඟට කිලෝග්‍රෑම් 1000ක් සමානයි මෙට්‍රික් ටන් එකයි. එහෙනම් 1000යි kg සමානයි 1යි t. ඕක තමයි ස්කන්ධය මැනීමේ ඒකක අතර තියෙන සම්බන්ධතාවය. කියන්න බලන්න මිලිග්‍රෑම් 1000ක් ග්‍රෑම් 1යි. එතකොට ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයක් තියෙනවද? 1000ක් තියෙනවා. ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් 1යි. එතකොට කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000ක් තියෙනවා. කිලෝග්‍රෑම් 1000ක් කියන්නේ මෙට්‍රික් ටන් 1යි. ඒ කියන්නේ මෙට්‍රික් ටන් එකකට කිලෝග්‍රෑම් කීයක් තියනවද මයි පුතේ? 1000ක් තියෙනවා. නේද? හරි. එතකොට ඔයාලා දන්නවා ඒකකය වචනයෙන් ලියනවා නම් ඉලක්කමට ඉස්සරහින් ලියන්න ඕනේ. පොඩි පන්ති වල ඉඳන් දාන්න දෙයක්. සංකේතයෙන් ලියනවා නම් ඉලක්කමට පිටිපස්සෙන් ලියන්න. එතකොට මේ ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් අතර සම්බන්ධය 6 ශ්‍රේණියේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. මිලිග්‍රෑම් සහ ග්‍රෑම් අතර සම්බන්ධය 7 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. දැන් ඔබ 8 ශ්‍රේණියේ දරුවෝ විදිහට අපිට මේ අවුරුද්දේ කතා කරන්න තියෙන්නේ කිලෝග්‍රෑම් සහ මෙට්‍රික් ටන් අතර සම්බන්ධතාවය. හරි. මේ ලියා ගන්න මේ ටික ලියා ගන්න.
හරිද ලියලා අවසන්ද දරුවෝ? right okay. මම අපිට ඊළඟට කතා කරන්න තියෙන මායිපොතේ මේ ස්කන්ධය මැනීමේ ඒකක අපිට දැන් 8 ශ්‍රේණියේදී කිලෝග්‍රෑම් සහ මෙට්‍රික් ටන් අතර සම්බන්ධ වෙන මේ ඒකක පරිවර්තනය කිරීම ටික තමයි ඊළඟ කතා කරන්න තියෙන්නේ. මම ඒ කොටසට යන්න ඉස්සෙල්ලා ඔබට පොඩි සුළු කිරීමේ කොටසක් පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕන. මොකද අපි ඊළඟට මෙට්‍රික් ටන් කිලෝග්‍රෑම් කරනවා, කිලෝග්‍රෑම් මෙට්‍රික් ටන් කරනවා. ඒකට 1000න් ගුණ කරන්න බෙදන්න වෙන අවස්ථා තියෙනවා. හරි? මම පුතාට මතක ඇති මේ පොඩි පන්තිවල ඉගෙන ගත්ත ටිකක් අපි සුළු කරන්න කියලා ලියලා බලන්න මෙන්න මේ ටික චුට්ට බලාගෙන ඔයාලා දන්න දෙයක් මම මේ කියන්නේ. දැන් මට තියෙනවා 7 ගුණ කරන්න 1000. පූර්ණ සංඛ්‍යාවත් 1000න් ගුණ කරන්න. ඒතකොට ලේසිම විදිය මොකද්ද? මේ සංඛ්‍යාව ලියලා අගට බිඳු කීයක් දානවද? 3ක් දාන්න. අගට බිඳු කීයක් දානවද? 3ක්. එහෙනම් පූර්ණ සංඛ්‍යාවත් 10න් ගුණ කරනකොට ඒ සංඛ්‍යාව ලිව්වා අගට දැම්ම බිඳු 3ක්. බලන්න මේක 8.125 ගුණ කරන්නලු 1000. 1000න් ගුණ කරනකොට මට ඉස්සරහට මේ ටික අවශ්‍ය වෙනවා 1000න් ගුණ කරන ටිකයි බෙදෙන ටිකයි. ඒක මම පොඩ මතක් කරන්න ඔයාලට. එතකොට මෙතන පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යාවත් 1000න් ගුණ කරනකොට මේ දශම සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ඉලක්කම් ටික ඒ විදිහටම තියෙනවා. වෙනස් වෙන්නේ දශම දිත් තියෙන තැන විතරයි. 1000න් ගුණ කරනකොට දශම දිත 3ක් ගමන් කරනවා කොයි පැත්තටද? දකුණු අත පැත්ත. එහෙනම් දශම දිත ගිහිල්ලා තියෙන්නේ කොහෙද? පහ පිටිපස්ස. අපි ඕනම පූර්ණ සංඛ්‍යාවක පිටිපස්ස දශම දිත තියෙනවා අපි ලියන්නේ නැහැ. එහෙනම් 8.125 1000න් ගුණ කරාම කීයද? 8125යි කියලා එනවා. 8125. අපි තව එකක් බලමු. 6.35 ගුණ කරන්නලු 1000. එතකොට 1000න් ගුණන දශම දිත 3ක් යනවා දකුණු පැත්තට. නේ ඉස්සෙල්ලා වගේ 1යි 2යි මේක ඉලක්කමක් නැතුණාට කවන්නේ 50. එහෙනම් මෙතන එනවා 6යි 3යි 5යි. මෙතන ඉලක්කමක් නැත්නම් එතන බිඳුවක් දාන්න. බිඳුව පිටිපස්ස දශම දිත එනවා. නමුත් අපි ලියන්නේ නැහැ. එහෙනම් 6.35 1000න් ගුණ කරාම කීයේ? 6350 කියලා එනවා. 6350යි කියලා එනවා. ඒ ගුණ කරනකොට බෙදනකොට දැන් ඔන්න හිතන්නකො අපිට දෙනවා 9000 බෙදන්නලු 1000. 9000 1000න් බෙදන්න. එතකොට මයි පුතේ අග බිංදු 3ක් තියෙනවා නම් 1000න් බෙදනකොට අග බිංදු 3 කැපිලා අයින් වෙනවා. එහෙනම් අග බිංදු 3 අයින් වුණාම කීය දෙන්නේ? 9යි නේ. එහෙනම් 9000 1000න් බෙදුවාම උත්තරේ එන්නේ කීයයි කියලාද? 9යි. තේරුණානේ? ඊළඟ බලන්න 3625 බෙදන්නලු 1000. දැන් ඉස්සෙල්ලා නම් මයි පුතේ ඉස්සෙල්ලා නම් අග බිංදු 3ක් තිබෙන්න බිංදු 3 කපලා දැම්මා. දැන් මේකේ අග බිංදු 3ක් නැහැනේ කපලා දාන්න. ඒතකොට සාමාන්‍ය සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් 1000න් බෙදනකොට මුලින්ම බලන දශම දිත කොහෙද තියෙන්නේ කියලා. දැන් පූර්ණ සංඛ්‍යාව නම් දශම දිත තියෙන්නේ කෙළවරේ පිටිපස්සේ නේ. 1000න් බෙදනකොට දැන් ගුණ කරනකොට දශම දිතකේ දකුණු පැත්තටනේ බෙදනකොට දශම දිත යන්නේ කොයි පැත්තටද? වම් පැත්ත. එහෙනම් උත්තරේ එනවා 3.62. එහෙනම් 10න් බෙදනකොට දශම දිත යන්නේ කොයි පැත්තටද? බෙදනකොට වමට. එහෙනම් 10න් බෙදනකොට 3ක් වමට. එහෙනම් 3.62 කියලා එනවා. පැහැදිලිද? තේරුණාද? right okay. මේක නම් පහගේ පොඩි සටහනක් දාගමු ඉස්සෙල්ලා. මේක නම් පහ සටහනක් දාගන්න.
හරිද අවසන්ද? හරි. අපි ඊළඟට කතා කරන්නේ මේ මෙට්‍රික් ටන් කොහොමද කිලෝග්‍රෑම් කරන්න කියලා. ලියන්න මාතෘකාව මෙට්‍රික් ටන් වලින් දී ඇති ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දැක්වේ. මෙට්‍රික් ටන් වලින් දී ඇති ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දැක්වේ. ලියන්න. මෙට්‍රික් ටන් වලින් දී ඇති ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දැක්වීම. කිලෝග්‍රෑම් වලින් දැක්වීම. මෙට්‍රික් ටන් වලින් දී ඇති ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දැක්වීම. දැන් ඔයාලා දන්නවා මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා දුන්නා මෙට්‍රික් ටන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක්. එහෙනම් මෙට්‍රික් ටන් වලින් දුන්නු ස්කන්ධයක් මට කිලෝග්‍රෑම් කරන්න ඕන. මෙට්‍රික් ටන් වලින් දුන්නු ස්කන්ධයක් මොකක් බවටද පත් කරන්න ඕන? කිලෝග්‍රෑම් කරන්න. එතකොට මෙට්‍රික් ටන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000 නම් මෙට්‍රික් ටන් එකක් කිලෝග්‍රෑම් බවට පත් කරන්න 1000ක් බවට පත් කරන්න මොකද කරන්න ඕන මයි පුතේ? 1000න් ගුණ කරන්න ඕන. මොකද කරන්න ඕන? 1000. දීලා තියෙන මෙට්‍රික් ටන් ගාන කිලෝග්‍රෑම් බවට පත් කරන්න. මේ අද ලියන මෙට්‍රික් ටන් කිලෝග්‍රෑම් කරන්න මොකද කරන්නේ? ගුණ කරන්න ඕන එක තමයි මම ඉතලේ උඩින් දැන් 1000න් ගුණ කරන්න ඕන. අපි බලමු උදාහරණ කීපයක්. උදාහරණ 1. මෙට්‍රික් ටන් 3. මෙට්‍රික් ටන් 3 කිලෝග්‍රෑම් කරා. එහෙනම් මෙට්‍රික් ටන් කිලෝග්‍රෑම් බවට පත් කරන්න මොකද කරන්නේ? 1000න් ගුණ. එහෙනම් 3000න් ගුණ. මම ඉස්සෙල්ලා කියලා දුන්නේ. පූර්ණ සංඛ්‍යාවක් 1000න් ගුණ කරනකොට ඒක උත්තරේ කිලෝග්‍රෑම්. මෙට්‍රික් ටන් ගාන 1000න් ගුණ. එහෙනම් 3000න් ගුණ කරාම කීයේ? 3000. එහෙනම් මෙට්‍රික් ටන් 3ක් කියන්නේ කිලෝග්‍රෑම් 3000යි. ඊළඟට මෙට්‍රික් ටන් 5.325. මෙයා කිලෝග්‍රෑම් කරා. එහෙනම් කිලෝග්‍රෑම් බවට පත් කරන්න දීලා තියෙන මෙට්‍රික් ටන් ගාන මොකද කරන්න ඕනමයි පුතේ? 1000න් ගුණ කරන්න ඕන. මොකද කරන්න ඕන? 1000. 10න් ගුණ කරනකොට දශම තිත 3ක් පයින්නවා දකුණු. එහෙනම් 5 පිටිපස්ස දශම තිත එන්නේ උත්තරේ එනවා 5325. මෙට්‍රික් ටන් 5.325 මෙට්‍රික් ටන් කිලෝග්‍රෑම් කරාම 5325. දැන් තුන්වෙනි ගාන. අපි ගමු මෙහෙම 8.5 මෙට්‍රික් ටන් කරා. එහෙනම් 10න් ගුණ කරන්න බෑනේ. එහෙනම් 8 දීලා තියෙන මෙට්‍රික් ටන් ගාන 10න් ගුණ වෙනවා. එහෙනම් 8.5 10න් ගුණ. 10න් ගුණ දශම ස්ථාන 3ක් පයින් දෙපා 1යි 2යි 3යි. එහෙනම් මෙතන 8යි 5යි මෙතන ඉලක්කම් නැත්නම් එතනට බිංදු දාන්න. එහෙනම් ගියේ 8000
500. එහෙනම් මෙට්‍රික් ටන් 8.5 කියන්නේ කිලෝග්‍රෑම් 8500 නේ. මේක බලන්න. මෙට්‍රික් ටන් 4.5. මෙට්‍රික් ටන් 4.5. එහෙනම් මේ කිලෝග්‍රෑම් කරාම මෙතන මෙට්‍රික් ටන් එකකට කියන්නේ මම පුතේ කිලෝග්‍රෑම් මෙට්‍රික් ටන් එකකට කිලෝග්‍රෑම් කීයේ 10. එනේ භාග සංඛ්‍යාවකවත් මෙහෙම හදන්නේ නෙලේ. මෙට්‍රික් ටන් එකට දානවා මෙට්‍රික් ටන් 4ට කීයද මම පුතේ 4000. කීයද 4000. මෙට්‍රික් ටන් එකකට දානවා මෙට්‍රික් ටන් භාගයට කීයද මම පුතේ යන්න ඔව් මට ඇහෙනවා මෙට්‍රික් ටන් එකකට කිලෝග්‍රෑම් දානවා මෙට්‍රික් ටන් භාගයට කිලෝග්‍රෑම් කීයේ 500යි. එහෙනම් 4000යි 500යි උත්තරේ එනවා කීයද 4500යි කියලා උත්තරේ එනවා නේද? හරි. මෙහෙම දාමු තර ලකුණක් දාන්න මෙහෙම. මෙට්‍රික් ටන් වලින් දී ඇති ස්කන්ධයක් මෙට්‍රික් ටන් වලින් දී ඇති ස්කන්ධයක් මෙට්‍රික් ටන් වලින් දී ඇති ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දැක්වීමට මෙට්‍රික් ටන් වලින් දී ඇති ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දැක්වීමට දී ඇති මෙට්‍රික් ටන් ගණන දී ඇති මෙට්‍රික් ටන් ගණන 1000න් ගුණ කළ යුතුය. දී ඇති මෙට්‍රික් ටන් ගණන 1000න් ගුණ කළ යුතුය. 1000න් ගුණ කළ යුතුය. හරි. මේ ටික ලියාගමු පුතේ මේ 2යි උදාහරණ 4යි ලියාගන්න. හරිද? ලියන්න ඊට පස්සේ ප්‍රශ්නයක් විදියට මෙහෙම ලියන්න මෙහෙම පහත දැක්වෙන
ස්කන්ධ පහත දැක්වෙන ස්කන්ධ පහත දැක්වෙන ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් දක්වන්න කිලෝග්‍රෑම් වලින් දක්වන්න කිලෝග්‍රෑම් වලින් දක්වන්න බලන්න යනද පළවෙනි ගැටලුව මෙට්‍රික් ටන් 3යි කිලෝග්‍රෑම් 250 මෙට්‍රික් ටන් 3යි කිලෝග්‍රෑම් 250 ඒක සම්පූර්ණයෙන්ම අපිට කියන්නේ කිලෝග්‍රෑම් කරන්න සම්පූර්ණයෙන්ම කිලෝග්‍රෑම් කරන්න කියලා කියනවා. එතකොට අපි දන්නවා මෙට්‍රික් ටන් එකකට කොච්චරක්ද මයි පුතේ කිලෝග්‍රෑම් මෙට්‍රික් ටන් එකකට කිලෝග්‍රෑම් කීයද මයි පුතේ 1000යි නේ. හරි. එහෙනම් මට කියන්න මෙට්‍රික් ටන් එකකට කිලෝග්‍රෑම් 1000 නම් මෙට්‍රික් ටන් 3ට කීයද මයි පුතේ කිලෝග්‍රෑම් 3000යි. මෙතන 250. එහෙනම් 3000යි 250යි කීයේ 3250යි කියලා. එහෙනම් මෙට්‍රික් ටන් 3යි කිලෝග්‍රෑම් 250යි කියන්නේ කිලෝග්‍රෑම් වලින් ලියන්න කියලා අපිට කියන්නේ කිලෝග්‍රෑම් 3250 නේද? තව එකක් බලමු. මෙට්‍රික් ටන් 8යි කිලෝග්‍රෑම් 45යි. හරි බලන්න. එතකොට මෙට්‍රික් ටන් එකකට කිලෝග්‍රෑම් 1000 නම් මෙට්‍රික් ටන් 8ට කීයද 8000යි නේ 8000. මෙතන තියෙනවා තව 45. එහෙනම් 8000යි 45යි කීයද 8045යි කියලා එනවා. 8045යි කියලා අපිට ලැබෙනවා. පැහැදිලිද? හදාගන්න මේ දෙක. හරිද? ලියන්න මාතෘ ප්‍රශ්නයක් විදියට මෙහෙම ආයිමත් ප්‍රශ්නයක් විදියට ලියන්න. පහත දැක්වෙන ස්කන්ධ පහත දැක්වෙන ස්කන්ධ මෙට්‍රික් ටන් හා කිලෝග්‍රෑම් වලින් දක්වන්න. මෙට්‍රික් ටන් හා කිලෝග්‍රෑම් වලින් දක්වන්න. බලමු අපි. බලන්න. පළවෙනි ගාන 5.6
6යි 2යි 5යි මෙට්‍රික් ටන්. මෙයා දැන් අපිට කියන්නේ කිලෝ මෙට්‍රික් ටන් සහ කිලෝග්‍රෑම් වලින් දක්වන්න කියලා. එතකොට මෙට්‍රික් ටන් සහ කිලෝග්‍රෑම් වලින් දක්වනකොටමයි පුතේ මේ පූර්ණ සංඛ්‍යාව මෙට්‍රික් ටන් දශම සංඛ්‍යාව වෙන්නේ කිලෝග්‍රෑම්. එහෙනම් උත්තරේ එනවා මෙට්‍රික් ටන් 5යි කිලෝග්‍රෑම් 625. මෙට්‍රික් ටන් 5යි කිලෝග්‍රෑම් 625යි කියලා. තව එකක් බලමු. මෙට්‍රික් ටන් 7.35. මෙට්‍රික් ටන් 7.35. දැන් මෙයාගේ මෙට්‍රික් ටන් 7යි කිලෝග්‍රෑම් කීයද? 350. දැන් මෙහෙමයි පුතේ. එතකොට දශම සංඛ්‍යාව ඉලක්කම් 3කින් තියෙනවා. පැහැදිලිද? එතකොට දශම සංඛ්‍යාවේ අගට බිඳුවක් ආවට අපි මේ බිඳුව ලියන්නේ නැහැනේ අපිට. ඒකට අවශ්‍ය නම් අගට බිඳුවක් දාගන්න පුළුවන්. ඒක අපේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඒකට මේක 7.35යි මෙට්‍රික් ටන් කෝ මෙට්‍රික් ටන් 7යි කිලෝග්‍රෑම් 35 කිව්වොත් වැරදි. ඒක ඉලක්කම් 3ක් එක්කම අගට බිඳුවක් දාගන්න යන්නේ අවස්ථාව මුලින් මතක තියා ගන්න. ඔතන තමයි දරුවෝ වරක් වෙන අවස්ථාවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. පැහැදිලිනේ? ඒක අතුරු දෙකත් අපි හදාගමු. එතකොට මේ වගේ දශම සංඛ්‍යාවකින් මෙට්‍රික් ටන් දීලා දශම මෙට්‍රික් ටන් නා කිලෝග්‍රෑම් කරන්න ඉක්ුවත් පූර්ණ සංඛ්‍යාව තමයි මෙට්‍රික් ටන් වෙන්නේ. දශම සංඛ්‍යාව කිලෝග්‍රෑම් වෙන්නේ. දශම සංඛ්‍යාව ඉලක්කම් 3කින් තමයි ලියන්න ඕනේ. ඉලක්කම් 3ක් නැත්නම් පිටිපස්සට බිංදු දාගෙන එතන හදා ගන්න ඕනේ. පැහැදිලි නේද?